සාදු 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 මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයයි. අද සියත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශයේ අපි ඔබ වෙත ගෙනෙන්නේ පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථාන පරිසරයේ සිට උදෑසන සිටම විවිධ ආමිස පූජාවන්ගෙන් සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් මේ වෙසක් පුන් පොහෝදා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදන්නට සියත ටීවී ඔස්සේ ඔබ අපත් සමග එකතු වෙලා ඉන්නවා. අද දවසේදී දිවයිනේ පවතින මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වෙහෙර විහාරස්ථානවලට සදැහැති බෞද්ධ ජනතාවට එක්කාසු වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම නිවසේ සිට පිළිවෙතින් මේ සම්බුදු තෙමුගුල සමරන්නටයි අප අද දවසේ මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. සියත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශය ජනතාව එක් රැස්වීමකින් තොරව මේ පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථාන පරිසරයේ සිට අප ඔබ වෙත දායාද කරන්නේ උතුම් අරමුණු රාශියක් පෙරදැඩි කරවල. ඉතින් අද දවසේදී ඒ සියලු උතුම් අරමුණු සඵල කරගෙන මේ සංසාරයේ නිවන් කෙලවර දකින්නට අප සියලු දෙනා අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ අදිෂ්ඨානය පුරන්නට හොඳම දිනයක් විදිහටයි මේ වෙසක් පුන් පොහොය දිනේ අපට සිහි ගැන්වෙන්නේ. අපගේ මීළඟ ධර්ම දේශනාවට අප යොමු වන්නට සූදානම්. විශේෂයෙන්ම ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් ලෞතර තථාගතයන්න් වහන්සේ පුදන මේ සමයේදී වෙනදා මෙන් ආමිස පූජාවෙනුත් අපේ තථාගතයන්න් වහන්සේ පුදන්නට අපට වැඩි හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වෙමින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදන්නට මේ හොඳම කාලයේ බව සිහියේ තබා ගනිමින් සියත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශයේ මීළඟ ධර්ම දේශනාවට යොමු වන්නට අප සූදානම්. අප බොහොම ගෞරවයෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථාන පරිසරයට වැඩම කරවා ගත්තා මීළඟ දේශකයන්න් වහන්සේ. උන්වහන්සේ මේ ආගමික ශාසනික සේවාවේ මුල් තැන හොබවන මහා ස්ථවිරයන් වහන්සේ නමක්. අප බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මීළඟ ධර්ම දේශනාව පවත්වන්නට අමරපුර සිරිසුමන විහාර පාර්ශවයේ අනුනායක උපාධ්‍යාය ශාස්ත්‍ර විශාරද පණ්ඩිත පූජපාද කතලුවේ රතනසීහ අනුනාහිමියන් වහන්සේට සාදු 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 අවසරයි ස්වාමින් වහන්සේ මෙතෙන් සිට ධර්ම දේශනාව ආරම්භ කරන්නට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 පරිජින්න මිදං රූපං රෝග නිද්දං පබංගුරං විජ්ජති පූති සන්දේවෝ මරණන්තන්හි ජීවිතං සදහෙති පින්වත්නි, අද මේ පන්නිපිටිය දෙව්රම් මහා විහාරේ විහාරාධිපති අමරපුර සිරිසුමන විහාර පාර්ශවයේ මහානායක දුරන්දර ආචාර්ය කොළොන්නාවේ සුමංගල මහානායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි
මේ විහාරස්ථානයෙන් විසිරුවා හරිනු ලබන මේ උතුම් ධර්ම දානමී පින ධර්ම දේශනාම සියලු දෙනාම හොඳින් ශ්‍රවණය කළා. මේ ජීවිතයේ සැනසෙල්ලයි සංසාර ජීවිතයේ සුවපත් භාවයයි ඇති කර ගැනීමයි අද කළ යුතු වන්නේ මේ උතුම් වෙසක් පුන් පොහොය දවසේ. ධම්මෝසද සමන්නත්ති ඒතං පිවත බික්කවෝ මේ ධර්මයේ ජීවිතයට ඖෂධයක් වායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සුඛා සද්ධම්ම දේශනා මේ බණහනික දෙලවට සපයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එවන් උතුම් පින්කමක් මේ කරන්නේ. බණහනකොට තමන් ළඟ තියෙන අගුණදහම් දුරු කරගන්නව විතරක් නෙවෙයි. ධම්මානුස්සති භාවනා වැඩුව වගේ පින්කමක් මේන් බණ අසා සෝහන් මාර්ගඵලයේ සක්කදාගාමී මාර්ගඵලයේ අනාගාමී භාගඵලයේ රහත් ඵලයට පත්වලා තියෙන ඒ වගේ පින්කමක් තමයි ධර්ම දානමේ පින්කම. ඒ නිසා තමයි මේ බණහන එක දෙලවට සැපයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ විතරක් නෙමෙයි තමන් ළඟ තියෙන කුඩා කුඩා අකුසල් උනත් යට වෙලා යනවා බණහනකොට. ඒ නිසා උතුම් පින්කමක් මේ කරන්නේ. දෙලවස් වැඩදායි පින්කමක් මේ කරන්නේ. කවුරු සදහැතින් මේ බණහනට ඕන. පින්වත්නි මා ඕ දේශනා කළ ගාථා ධර්මයේ අපේ බුදුරජාණන් වහන්සේ උත්තනා කියන මෙහෙණින් වහන්සේ නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද ගාථා ධර්මයක්. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළාම ඒ උත්තරා මෙහෙණින් වහන්සේ සෝහන් මාර්ගඵලයට පත් වුණා. මිහි අදහස පරිජින්න මිදං රූපං රෝග නිද්දං පබංගුරං විජ්ජති පූති සන්දේවෝ මරණං තන්හි ජීවිතං. මේ ශරීරය කියන එක දිරීමට පත් වෙන එකක්. පරිජින්න මිදං රූපං මේ ශරීරයේ සෑමදාම තියෙන්නේ දිරීමට පත් වෙනවා. ඉසකෙස් පැසීම් ඇඟරැලි වැටීම් දස්සලීම් යන්නෙන්න බැරි වීම ආදී මේ දේවල් මේ ශරීරයට සිද්ධ වෙනවා. ඒකයි දිරීමට පත් වෙනවායි කියලා කිව්වේ. රෝග නිද්දං මේ ශරීරයේ රෝග වලට කැදල්ලක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඕනම රූක්ෂ ගහකට ඕනම පළාතකින් පියාසර කරගෙන එන කුරුල්ලන් නතර වෙනවා. රෑ ඉඳලත් යනවා. ඒ වගේ එවිට මේ ගස්වල අතු වලින් ගහලා බිමට දාන්නේ. අන්න ඒ වගේ මේ ශරීරයත් රෝග වලට කැදල්ලක් වගේ ඕන පළාතකින් ඕන ලෝකයකින් එන රෝගයක් නතර වෙන්න පුළුවන් තැනක් මේ ශරීරය. පබංගුරං නිතර නිතර වෙනස් වෙවි අනේකක්. විජ්ජති පූති සන්දේහෝ නවදුරකින් ඕජා වැగిරෙන එකක්. අවසානයේ මරණං තන්හි ජීවිතං මේ ජීවිතය මරණයට පත් වෙනවා කියලා දේශනා කළා. ඉතින් ඒ නිසා අද මේ හුඟ දෙනෙක් මරණ බයෙන් ලෝකයේම තැතිගෙන ඉන්න යුගයක්. බොහෝ දෙනෙක් හරි බයෙන් ඉන්නේ. අනේ මට මේ කොරෝනා රෝගය හැදුනොත් මමත් මැරෙයි නේද කියලා. නමුත් මේක දැන් හිතන්න ඕන කාරණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මරණය ගැන සියලු දෙනා විසින්ම නිතරම සිහි කටයුතු ධර්මයක් ඇටියට මරණ ධම්මෝහි මරණං අනතීතෝති අවින්හං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මේ මරණය මම නොයෙක්මු කෙනෙක්මි. ඒ වගේ මේකාන්තයෙන් මම මරණයටපත් වෙනවා කියලා සියලු ස්ත්‍රීන් විසින් සියලු පුරුෂයන් විසින් ගිහිගෙවල් වාසය කරන ලොකුඩා සියලු දෙනා විසිනුත් පබ්බජිතේනවා පැවිදි වෙච්ච ඇත්තන් විසිනුත් නිතර සිහි කටයුතු ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒට තමයි මරණානුස්සති භාවනා කියලා කියන්නේ. එහෙම කෙනාට මෙවන් වෙලාවක
හිත හදා ගන්නට පුළුවන්. හිතේ සැනසීමක් ඇති කර ගන්න පුළුවන්. මම නිතරම මරණය ගැන සිහි කළ මරණානුස්සති භාවනා කළා. ඒ නිසා මම මේ මරණයට බයක් වෙන්න ඕන කමක් නැtei කියලා. මේ මරණයෙන් වැළකෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ ජීවිතය රෝග වලට කැදල්ලක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින් රෝග හැදෙන එක මේක බේත් තරම් සුවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ ලෙඩ හැදෙන එක මේ ශරීරයට පොදු ධර්මතාවයක්. තින් ලෙඩ වෙන එකත් අපි නිතරම සිහි කරන්න ඕන. මම මෙහෙම හිටියට මමත් ඒකාන්තයෙන්ම ලෙඩ රෝග වලටපත් වෙනවා කියලා. ඒ වගේම ජරාවටපත් වෙන එක ඒව සිහි කටයුතු ධර්මතා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ එහෙම කරනව නම් මිනිස්සු මේ ලෝකේ තියෙන අඬදබර නැති වෙලා ඒ වගේම තණ්හා ආදී ආසා ආදී නැති වෙලා හිතේ සැනසෙල්ලක් ඇති කර ගන්නට මේ නිතරම මේ ධර්ම වඩනව නම් මරණය ගැන සිහි කළ මරණානුස්සති භාවනා ආදී මේ සිහි කර ගන්නව නම් ඒ ජීවිතය දෙලොවම සැපයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වත්නි මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්නේ පෙර කරන ලද කුසලයක් නිසා. කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුස්ස ලෝක උපදින්න ලැබෙන්නේ පෙර පිනක් නිසා. ඒ නිසා මේ පිනට ලැබුණු වටිනා මනුස්ස ජීවිතෙන් අපේ ළඟ හොඳ ගුණධර්ම පෝෂණය කරගන්න ඕන. අද ලෝකයේම බොහෝ දෙනා හිතන හැටියෙන් මේ රෝග ඇති වෙලා තියෙන්නේ. පින්වත්නි නිසා මේ ගැන අපි කල්පනා කළා අපේ ජීවිතය දුර්ලභව ලබාගත් වටිනා මනුෂ්‍ය ජීවිතෙන් බොහෝ කුසල් දහම් සිද්ධ කර ගන්න ඕන. මොකද මේ ජීවිතය කියන එක අපමිදං භික්කවේ මනුස්සානං ආයු බොහොම කෙටි කාලයක් නිසා. ගමනියෝ සම්ප්‍රාය සියලු දේවල් අත්හැර දාලා හිත අතිනුයි පරලෝ යන්නේ. පරලොවට සප්පිනිස පවතින්නේ කත්තබ්බං කුසලං බහුන් තිදුරින් සිද්ධ කරගත්තු බොහෝ පින් පමණයි. ඒ නිසා අපි මේ සිත සකසාගෙන බොහෝ පින් දහම් කරගන්න ඕන. එතකොට අපේ ජීවිතේ සැනසෙල්ලක් ශාන්තියක් උදා වෙන්නේ. වෙන කිසිම දෙයකින් ඒ සැනසෙල්ල ලබන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ ජීවිත කාලෙදී අපේ සිත සකසාගෙන කරන දාන සීල භාවනාදී පින් නිසා අපේ ජීවිතයේ දෙලොවම සැප පිණිස පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට හොඳ සමත විදර්ශනා භාවනා දේශනා කළ තියෙන මේ සිත සකසා ගන්නටයි. මේ මරණය ගැන සිහි කළ කරන භාවනාවට කියන්නේ මරණානුස්සති භාවනා. ඒ වඩනවා නම් අඩුම තරමේ මේ ජීවිතයේදී සෝහන් මාර්ග ඵලයටපත් වෙන්න පුළුවන්. ඒ සමත භාවනාවක් මේ භාවනාව. ඒ වගේම විදර්ශනා භාවනා කියලා කියන්නේ මේ ශරීරයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට සිහිපත් කරමින් කරන භාවනාවට කියන්නේ විදර්ශනා භාවනාව. මේ ශරීරයේ තියෙන කෙස් නිට්ටය නොවන්නේ අනිත්‍ය වන්නේ දුක් වන්නේ අනාත්ම වන්නේ. ඒ වගේම අනිත් දෙතිස් කුණප කොටස ලෝම නඛ දන්තා තචෝ ආදී වශයෙන් අරගෙන මේවයි ස්ථිර භාවයක් ඇත්තේ නැtei අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට පත් වෙනවයි කියලා සිහි කර කරන භාවනාව විදර්ශනා භාවනාව. මේ සමත විදර්ශනා භාවනා මේ ජීවිත කාලෙදිම කරගන්න ඕන. එහෙම කරගත්තොත් තමයි මේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් වෙන්නේ. චත්තාරෝ මේ භික්කවේ කාලා කතමේ චත්තාරෝ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා කියලා දේශනා කළ තියෙන. ඒ නිසා මේ ජීවිත කාලෙදී කෙටි කාලයක් මේ ලෝකේ ජීවත් වෙන මේ ජීවිත කාලෙදී අප විසින් බණහලා ඒ ධර්මයේ සාකච්ඡා කළා කළ යුතු දේ තමයි සමත විදර්ශනා භාවනා වැඩිම. ඒන් තමන්ගේ සංසාර ගමන සුවපත් වෙනවා. මේ අපිට මේ කොයිතරම් දේවල් තිබුණත් එකක්වත් අපිට සසරට ගෙනියන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. පුත්තාමත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්නෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං
සමහර අය මට දරුවෝ ඉන්නවා කියලා හිතාගෙන මේ දරුවෝ ගෙදරින් දෙද්දී මාර්යා සමග යන්න වෙන. ධනිය තියෙනවයි කියලා හිතාගෙන ඒ ධනිය සියල්ලම අලුයම දැමූ කෙළපිඩක් වගේ අත්තර දාලා පරලෝ යන සිද්ධ වෙනවා. මෙහෙම හිත ඉන්න අඥානිය මෝඩයෝ පින් වලින් ඈත්ලා තමන්ගේ ගියේ ගැනම හිත ඉන්නවා. අන්තිමට කිසි දෙයක් අත්තේ නැතුව කවුරුවත් තමන්ට පිට හිත අතින් පරලොවට යන සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි තමන්ට තමා බව තේරුම් අරගන්නට ඕන. එහෙම අරගෙන තමන්ගේ සිත සකසා ගත්තොතින් අන්නේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. මෙන්න කොයි යම් දෙයක්වත් තමන්ට ගෙනහිල්ලා සැප ලබන්න පුළුවන් කමක් නැත්තේ නේ. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලෙදී තාමත් ලස්සනම කාන්තාවක් හිටියා කොසල් ජනපදේ සිරිමා කියලා. මේ තැනැත්තිය කොච්චර ලස්සනද කිව්වොත් ඒ රටේ වැදගත් තැන්වල කරන සම්භාවනීය සිටුමාලිගාවන් රජමැදුරු ওই සෑම තැනකම කරන දේවල් වලට එක්කගෙන ගිහිල්ලා පෙරමුණේ තබාගෙන ඒ කටයුතු කරනවා ඒ තරම් ලස්සන කෙනෙක් නිසා. ඉතින් එහෙම යන්නේ නෑ නිකනුත් යනකොට කහවණු දහසක් අරගෙනයි යන්නේ. නිකන් ඒ ගමන ගියේ නෑ. මෙහෙම හිටපු කාන්තාව මේ තරුණ වියේදීම ලෙඩක් හැදුනා මරණයටපත් වුණා. ඉතින් මේක කුසල් මහ රජතුමා දැනගෙන මේ බව බුදුරජාණන් වහන්සේට ඇවිත් කියා හිටියා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපේ නගරේ අපේ රටේ හිටපු තාමත් ලස්සන කාන්තාව මේ සිරිමා නැමැති කාන්තාව අකාලයේම තරුණ කාලයේම මරණයටපත් වුණා. ඒ වගේ ලස්සන කෙනෙක් නම් මේ පළාතේ තවත් ඇත්තේම නැtei කියලා කුසල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. එවිට බුදුරජාණන් වහන්සේ රජතුමාට කියා හිටියා එච්චරම ලස්සන කෙනෙක්ද? එහෙමනම් ඔය අද හෙටම මේ අවසන් කටයුතු කරන්න එපයි. ඔය වගේ කෙනෙක් තවත් ඇත්තේ නැත්නම් මේ මිනිස්සුන්ට ටික දවසක් දැක බලා ගන්නට මේ නගරේ නගර ශාලාවේ තැන්පත් කරලා තියන්න. එහෙම බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමාට කියා හිටියේ නිකන් නෙවි. මේ ඇත්තන්ට විශාල ධර්මයක් අවබෝධ කිරීම සඳහා. තින් රජතුමාත් කල්පනා කළ මේ වගේ ලස්සන කෙනෙක් තවත් ඇත්තේ නිසා ටික දවසක් හරි මේ නගර ශාලාවේ තැන්පත් කළා විතරක් නේ අනබෙරත් ඇරියා මෙන්න මේ රටේ හිටි ලස්සනම කාන්තාව මරණයටපත් වුණ කවුරුත් ඇවිල්ලා බලා ගන්නට ආයි දකින්ට හම්බෙන්නේ නැtei කියලා. එහෙම අනබෙරැඩියමත් විශාල සෙනගක් ඇවිල්ලා රෑ දවල් දෙකේම මේ මුතදේහ බලලා කනගාටු වෙලා අඬලා දොල්ලා යන්න ගියා. ඔහොමින් දවසක් ගත වුණා. දවස ගත වෙච්ච තැන මේ ශරීරය ඉදිමී ගියා. දෙවෙනි දවස උදා වුණා. නිල් වෙල ගියා. තුන්වෙනි දවස උදා වෙනකොට ඕජා වැగిරෙන්න ගත්තා. ඉතින් ඊට පස්සෙත් මේ සෙනගිනෝ බලන්න. එවිට රාජපුරුෂයෝ ගිහලා රජතුමාට කියාගේ දැන් නම් මේ තැනැත්තිය තියාගන්න පුළුවන් කමක් නැති. ඉදිමිලාය නිල් වෙලාය නම දුරින් ඕජා වැగిරෙනවා. ඒ විට රජතුමා බුදුරජාණන් වහන්සේට ගිහින් මතක් කළා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දැන් නම් මෙතුමිය තියාගන්න පුළුවන් කමක් නැහැ. අද අපි අවසන් කටයුතු කළා අවසන් ගරු බුහුමන් දක්කලා මේ ආදාහන කරමු කියලා. ඉතින් එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ රජතුමාට අද මේ නගරේ ඉන්න සියලු දෙනාට නගරයට රැස් වෙන්නේ කුඩා ළමයි ඇරෙනකොට සියලු දෙනාට නගරයට රැස් වෙන්නේ ටී කියලා අනබෙරයවන්නේ. රජතුමා එහෙම කළාම සවස් කාලේ වෙනකොට විශාල සෙනඟක් ඉතිරි පැතිරි යන්න මේ නගරයට ආවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. සාමින් වහන්සේලාත් තමයි. රජතුමා කිව්ව නේද මේ තැනැත්තිය වෙනද
උත්සවවලට එක්ක යන අය කහවණු දහසක් දීලා එක්කගෙන ගියා නේද? අදත් ඒ ගාන කාට හරි දීලා අරන් යන්නේ කියලා. හයුතුමා පිරිසට දැනුම් දුන්නා. පිරිසට දැනුම් දීලා ටික වෙලාවක් හිටිය කිසි කෙනෙක් එන පාටක් නැ. මේ රුපියල් කහවණු දහස දීලා ගෙනියන්න. පස්සේ කිව්වා රජතුමා බුදුරජාණන් වහන්සේට ගිහින් කියා හිටිය අද ඒ ගානට ගෙනියන්න ගෙහිනම් කහවණු 500ක් දීලා ගෙනියන්න. ඒක දැනුම් දුන්නා. ඒත් ගෙනියන්න කවුරුවත් ආන්නේ. ඊට පස්සේ කහවණු 250කට අඩු කරලා ගෙනියන්නේ. ඒත් ගෙනියන්න කවුරුවත් ආන්නේ. පස්සේ නිකන් ගෙනියන්නේ. ඒවත් ගෙනියන්න. ඔන්න බලන්න මේ ශාරීරියේ හැට. මේ ශරීරය මේ ශරීරයෙන් විඥානීය කියන සිතත් ආවිෂයත් උස්නයත් අහකල ගිය දවසට කිසිම ප්‍රයෝජනයක් ඇත්තේ නැති. ගහක් දිරුවොත් දර ටිකවත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඇතෙක් මරුණොත් දලවත් ගන්න පුළුවන්. මෙළුවෙක් හරකෙක් මනොත් සමුවත් ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්යෙක් කියන මේ සතාගෙන් සිතයි ආයුෂයයි උස්නය අහකල ගිය දවසට කිසිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. නිසා ඒ බව අපි තේරුම් අරගන්න ඕන මේ ශාරීරියේ ස්වභාවය. සිරුර දිරනවා එයවෙන සියනවා රෝග කුරුල්ලන් හට කුඩුව වෙනවා අතරක් නේද නව දොර කුණු වැగిරෙනවා මරුවා ඉදිරියෙහි සෑම අසරණ වෙනවා. ඔන්න මේ ශරීර ස්වභාවයෙන් තමයි අපි ඒ බව තේරුම් අරගෙන මේ ජීවිත කාලෙදී මේ ශරීරයෙන් ගත යුතු දේ තමයි තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් පින්කම් මේව සිත කළා. මේ සිත සකසා ගැනීමයි. ඒක තමයි අර අසුභ භාවනා වෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එහෙම කළාම අපේ මේ ජීවිතේ සංසාරයට මහා ලොකු පිහිටක් වෙනවා. මේ අසුභ භාවනාව ඉක්මනින් මාර්ගඵල ලබන්න පුළුවන් භාවනාවක්. එතකොට ඔය ශෝකයක් කනගාටුවක් වෙන්න දෙයක් නැහැ. ඒ තරම් වටිනුම් භාවනාවක් තමයි මේ අසුභ භාවනාව කියලා කියන්නේ. මේ ශරීරයේ දෙතිස් කුණම කොටස් වෙනස් වෙන බව, අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත් වෙන බව වෙන වෙන වශයෙන් සිතින් මෙනෙහි කරමින් තමයි මේ භාවනා කරන්නේ. මේක සංසාරේ බොහෝ කාලයක් මාර්ගඵල ලබන්න බැරි වුණත් සසර සැප පිණිස පවතින භාවනාව. දඹදිව නලු නිලියු පිරිසක් එකතු වෙලා චාරිකාවක ගමන් කළා. මෙහෙම ඉතින් ඒ දඹදිව ඒ කායේ හැටියට ඉතින් අස්ව කරත්ත හෝ මිගොනුම් බැඳපු කරත්තුල තමයි මේ ඕන කෙනෙක් යන්නේ. ඉතින් මේ අයත් එහෙම මොනෝ හරි අස්ව කරත්තු හෝ මේ හරකුම් බැඳපු කරත්තුල නැගලා මේ චාරිකාව මේ නලු නිලි පිරිස යන්නට ගියා. කොහොම දින ගණනක් එහෙ මෙහි චාරිකාව ගිහිල්ලා යනකොට නිකන් ගියේ නෑ. තමන් ඇති කරන සුරතල් සතුනුත් මේ අය ගෙදර දාලා ගියේ නෑ. කවුරුවත් අරගනින්නේ එක්කෝ කන්න බොන දෙන එකක් නැතේ කියලා සමහරු තමන් ඇති කරන සුරතල් බලු පැටව් බලල් පැටව් සමහරු ඇති කරන කුරුල්ලෝ ඔහොම මේ ගමනේදී මේ නලු නිලි පිරිසත් අරගෙන ගියේ. මෙහෙම යනකොට එක නිලියක් තමන් ඇති කරන ගිරා පැටියෙකුත් අරගෙන ගිය මේ ගමනට. ඔහොම මේ චාරිකාව මෙහෙම දඹදිව පුරා විශාල රටක් ගිහිල්ලා දවසක් මේ අය ගියා මෙහෙණින් වහන්සේලා භාවනා කරන මහ වනාන්තරයකට. වනාන්තරයකට ගියේ මේ මෙහෙණින් වහන්සේලාගේ දුක සැපසුවලා මොනෝ හරි පූජා කළා එන්නට ඕනේ මේ ස්ථානේ මේ වනසෙනසුන බලලා එන්නට ඕනේ කියලා මේ පිරිස ගියා. එදා ඉතින් මේ අය අර කැලේ ඇවිදින්න බෑ මේ සතුනුත් එක්ක අර ගියපු කරත්වල අස්ව කරත්තෝ
මේ අනිත් කරත්වල දාමලා ගිහිල්ලා කූඩු වල ඉඳලා ගිහිල්ලා මේ අය මේ ආරණ්‍ය මේ මෙහෙණින් වහන්සේලා මේ බණ භාවනා කරන තැන් බැලුවා. ඔහොම ඇවිදලා බලනකොට මේ වනාන්තරය ඇවිදලා මේ අය මේ කරත්ත ළඟ එනකොට බොහොම රෑබෝ වෙලා අඳුර වැටිලා මේ අතර මේ අර අරගෙන ගියපු ගිරා පැටියේ කැලේට පැනලා කූඩුවෙන් මේ බැහැලා. ඉතින් මේ සතා අල්ලගන්න බැරුණ මේ අයට මේ අය එන්නාව අනිත් සතුනුත් එක්ක. උදේ පාන්දර මෙහෙණින් වහන්සේලා මේ වනාන්තේ තමන්ගේ කුටි අවට අතුපතු ගන්න වත් පිළිවෙත් කරන්නට එළියට බැස්ස වෙලාවේදී මේ ගිරා පැටියෙක් අඬනෝ දැකලා මේ හරියට පියාසර කරගන්නත් බෑ මේ සතා අරගෙන ගිහිල්ලා කන්න බොන්න දීලා ඇති දැඩි කරනෝ මේ මෙහෙණින් වහන්සේලා අර නළු නිලි පිරිසගෙන් අත්හැරිච්ච ගිය මේ ගිරා පැටියට හොඳට සලකමින් මේ මෙහෙණින් වහන්සේලා ඉන්නවා. ඔහොම ඉන්න අතරේ මේ මෙහෙණින් වහන්සේලා දවසක්ද මේ ගිරා පැටියට කතා කරන්න පුළුවන් වුණාම කතා කරලා කිව්වා දැන් මේ උඹ අපිත් එක්ක ඉන්නේ නටන විනෝද වෙන තැනක් නෙවි. අපි මේ වනාන්තරයට වෙල කරන්නේ භාවනා කරන එක. ඒ නිසා නුඹත් භාවනාවක් කරන්න ඕනේ කියලා එළු ඇට කෑල්ලක් මේ ගිරා පැටියගේ අතින් අල්ලා ගන්න මේ සකස් කරවලා මේක පුරුදු කළා ඉගන්ව භාවනාවක් අට්ටි කියලා මේ භාවනා ඉගන්වන අපහසු භාවනාවක් නෙවෙයි ගිරා පැටියත් මේ තිරසන් සතා වුණත් අට්ටි කියලා ඇටසකිල්ලක් කියලා භාවනා කරන්න ටික කලක් යනකොට පුරුදු වුණා. ඔන්න ඔහොම භාවනා කරී ඊළඟට මේ තිරසන් සතා වුණත් අර මෙහෙණින් වහන්සේලා උගන්වපු භාවනා. ඔහොම ඉඳලා මේ තිරසන් සතා මරණයටපත් වෙලා අපේ රටේ මේ මිහින්තලා අඩවියේ ගමක ඉපදුනා මනුස්ස ජීවිතයක් ලබාගෙන සංසාරේ තිරසංගතව ඉඳලත් භාවනා කරපු පුරුද්දට වැඩි කලක් ගියේ නෑ. අවුරුදු 10 12 වෙනකොට මව්පියන්ට ගියා හිටියේ පැවිදි කරන්නේ. මව්පියෝ ගිහිල්ලා කළුදිය පොකුණේදී පැවිදි කළා. ඉතින් මේ හාමුදුරු ඊළඟට භාවනා වශයෙන් වඩන්නෙම මේ අසුභ භාවනාව. සතියකට විතර සැරයක් පාගමනින් ගිහිලා රුවන්වැලිසෑය ජයශ්‍රී මහ බෝධිය තූපාරාමේ බැඳලා නැවතත් එන්නේ පයින් වඩින්න. ওই අතරතුර සාහි පුත්‍රයන් සමග අඬ දබර කරගෙන කාන්තාවක් අනුරාධපුරේ ඉඳලා මිහින්තලේ දක්වා පාගමනින් යනකොට මේ හාමුදුරුවෝ දැකලා සිනහ වුණා. ඒ සිනහවේදී අර දැකපු දත් ටික අට්ටි සංඥාව වැඩුණා. අට්ටි අනිත්‍යයි දුක්ඛානාත්මයි තුනේ වෙලාදීම රහත් ඵලයටපත් වුණා. ඒ නිසා මේ භාවනාව කියන එක අන්න එහෙම මේ අසුම භාවනාව එක ආත්මයක් කළා සසරදී වැඩි කල නොගිහිල්ලා මාර්ග ඵලයකටපත් වෙන්න පුළුවන්කමක් තියෙන භාවනාවක් තමයි මේ අසුම භාවනාව. ඒ වගේ දේවල් මේ ජීවිත කාලෙදී අපි පුරුදු කරගන්න ඕන. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මේ උපන් සත්වයින්ට මේ ඉපදුණු සත්වයින්ට මේ ඇති වෙන දෙයක් තමයි ජාතිපි දුක්ඛ, ඊළඟට ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්‍රියේ සංපයෝගෝ දුක්ඛෝ, ප්‍රියේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උපන් සත්‍යයින්ට ඉපදීම නිසා ඉපදිලා මේ මව් කුස ගත කරන කාලයත් අපි ගත කරන්නේ නරක ආදී හා සමාන දුකක්. මෙලමට බිහි වෙන වෙලාවෙදී දුකටපත් වෙනවා. ඊළඟට මේ ටික දවසක් ලෙඩ රෝග වෙනවා. ඒ වයින්ුත් බේතේ තරම් සුවයක් ලැබුවොත් ඊළඟට ඉගෙන ගන්න ගියත් දුක. ඉගෙන ගන්න බැරිනොත් විභාග පාස් කරගන්න බැරිනොත් දුක. කොහොම හරි කළ විභාගات පාස් කරගත්ත හැකියාවක් ගන්න බැරුව එතනත් දුකටපත් වෙනවා.
නොයෙක් දෙනා පස්සේ ගිහිල්ලා රස්සාව අපි උගත් වෙලාත් අපිට රස්සාවක් හම්බුන්නේ නැtei කියලා දුකටපත් වෙනවා. මේ උපන් සත්වෙන්ට ওই විදිය දුක් ඇති වෙනවා. ඊළඟට විවාහ වෙන්න ගියත් විවාහ හොඳ වුණොත් හොඳයි නැත්නම් එතනක් දුක. ඊළඟට දරුවෝ හැදුවොත් දරුවෝ හදනකොට සැපයක් මොනතරම් දුක් විඳිනවා. ඉතින් ওই මේ උපන් සත්වෙන්ට ඔයයන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ ලෙඩ රෝග හැදිලා අද මේ කොරෝනා වසංගතේ හැදිලා මිනිස්සුන්ට මේකට බේත් හේතුන් නැtei කියලා හරිම දුකින් හැමතැනම අඬමින් දොඩමින් කාලය ගත කරනවා. ඉතින් ඕව උපන් සත්වෙන්ට සිද්ධ වෙන දෙයක්. මේවා වෙන ක්‍රමයකින් නතර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපන් සත්වෙන් ලෙඩවීම සාධාරණ දෙයක්. ඊම් බේරෙන්න බැරි. ජරාවටපත් වීම ඊම් බේරෙන්න බැරි. ඒ වගේම ප්‍රියයන් වෙන් වෙලා ගිහිලා දුකටපත් වෙනවා. අප්‍රියයන් සමග එකතු වෙලා දුකටපත් වෙනවා. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කැමැති දේ නොලබීම නිසා දුක් ඇති වෙනවා. ඉතින් ওই විදිය දුක් මේ ශරීරයෙන් අපිට විඳින්න සිද්ධ වෙනවා. මේක නිවනට ගිය දවස් තමයි මේ දුක් නැති වෙන්නේ. ඉතින් පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ ගත කරන කාලෙදී අප විසින් පුළුවන් තරම් මේ සිත සකසා ගැනීමයි කළ යුතු වන්නේ. සිත සකස් කරගත්තොත් මේ ජීවිතයේ සැනසෙල්ලයි සංසාර ජීවිතයේ සැනසෙල්ලයි දෙකම ලැබෙනවා. මේ ශරීරය කියන කය කියන එක ස්ථිර වූ දෙයක් නෙවෙයි. සාරණු කුණු කයක් කරගෙන කරන බහු නාටක තදේ නෑර තම හිමි සමග දවසර උන්න මුත් සැප විඳ විඳේ ගෝර මරුවා පෙමිනි කල දැන යන්ට කෙන්දවා එන සඳේ බාරවම සිටුවන්ට බැරි වෙද පිනක් කරගත් තොත් සොඳේ. මේ ශරීර ස්වභාවය ඔන්නෝම. තින් සාර එකක් කියන්නේ මේ රත්තරම් මුතු මැණකින් පිත්තලෙන් හදපු දෙයක් නෙමෙයි. නහර ඇට ඇට මිදුළු ලේ සමහුවෙන් හැදිච්ච මේක. ඒකයි අට්ටීනම් නගරං කතං. මේ ශරීරේ හරියට ඇට ඇට මිදුළු වලින් ලේ වලින් හැදින නගරයක් වගේ කියලා දේශනා කළා තියෙනවා. මාංශ ලෝහිත ලේපනං. මේ ශරීරේ මස් ලේ ආදීන් පිරීලා. යත ජරාච මච්චුච. ඉතින් මේ ශරීරේ ජරා මරණ දේවල් වලට රෝග පීඩාවලට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ බව අපි තීරුම් අරගෙන අපේ සිත සකසා ගන්නටයි කටයුතු කරන්න ඕන කරන්නේ. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට සමත විදර්ශනා මේ භාවනා කියලා දුන්නේ. මේ සිත පිරිසුදු කරගන්න ඕන. සිත පිරිසුදු කරගන්න බැලුනොත් දෙලොවම දුකටපත් වෙනවා. ඒ බව අපි තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් අරගෙන මේ මනුස්ස ලෝකෙදී මියන්නට කලින් අඩුම තරමින් සෝවාන් මාර්ග ඵලයට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන ධර්මයන් නැති කළා. අඩුම තරමින් සෝවාන් මාර්ග ඵලයටවත් වෙන්නට කටයුතු කර ගන්න ඕන. ඉතින් ඒකට නිකන් ඉඳලා පුළුවන් කමක් නැහැ. පුළුවන් තරම් මේ ජීවිත කාලෙදී මොන දේවල් කළත් සමථ විදර්ශනා භාවනාව වඩන්න ඕන. නැති වුණොත් මේ අපි සංසාරෙදී මේ මනුස්ස ජීවිතය ලබාගත් එකෙන් සැනසෙන්න පුළුවන් කමක් නැහැ. දැන් හුඟ දෙනෙක් සන්තෝෂ වෙන්නේ Taman ළඟ තියෙන ධනිය බලලා. ඒ වගේම Taman ළඟ තියෙන නිලය බලලා. Taman ළඟ ඉන්න පිරිවර බලලා. මේවෙන් සැනසෙන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි සසරෙදී. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. මේ තථාගතයන් වහන්සේලා කියා දෙන්නේ මඟ පමණයි. දැන් සමහර අය පිනක් කළා මට මේ මෛත්‍රී බුදුන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන පින්වත්නි කොයිතරම් බුදුවරු අපිට ලෝකෙ මේ නොඑක් කාලවලදී හම් වෙන්නේ නැති. නමුත් පින්වත්නි හැම බෑ මේ සිත පිරිතු කරගන්න බැරුණු බුදු කෙනෙක් දැක්ක ඵලියෙ නිවන් දකින්න පුළුවන් කමක් නෑ. සංසාරෙදී පිරු උතුම් ගුණ ධර්මත් වඩන සමත විදර්ශනා භාවනාවක් තමයි මේ භයානක සංසාර කතරින් අපි ඊතර කරවන්නේ.
ඒ නිසා මේ සිත පිරිසුදු කරගන්නටයි සිත සකස් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. සිත සකසා ගන්න බැරිනොත් දෙලොවම දුකටපත් වෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං ඒති චක්ඛං වහතෝ පදං. අපේ මේ සිතද හැම දෙයකටම පෙරමුණ ගන්න පෙරටෙන්නේ යම් කිසි කෙනෙක් මේ සිතේ ලෝභය, දේශය, මදමානිසා මේ ඇති කරගෙන සිත නොමගට යවවා අකුසල් කරගත්තොත් එයින් ලැබෙන දුක් විපාකය හරියට කොහොමද කියනවනම් කරත්තයක බැඳ ගුණා මහ බරක් කරේ තබාගෙන වේදනාවෙන් ගමන් කරනවා වගේ සංසාරෙදිත් අපේ පසුපස්සේ ගමන් කරන්නේ දුකක් වේදනාවක්. මේ සිත නොමගට යවලා ලෝභය, දේශය, මදමාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ මේවෙන් සිත අපිරිසුදු කරගෙන යම් කෙනෙක් යම් කිසි දෙයක් කරොත් ඒන් ඇති වෙන දුක් විපාකයේ හරියට අන්නර විදියට කරත්තය දෙගෙන යන ගුණා බරක් කරේ තබාගෙන වේදනාව යන වගේ අපට සංසාරෙදී දුක් විපාකමයි ලැබෙන්නේ. ඉන්සා ඒ බව තේරුම් ගන්න ඕන. ඉන්සා තමයි සිත පිරිසුදු කර ගන්න ඕන අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. සිත පිරිසුදු කර ගන්න බෑ නිකන්. ඒ සඳහා තමයි සමත විදර්ශනා භාවනා අපට දේශනා කළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලෙදී එක සිටු පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. අර සිටු සම්පත් අත්තර දාලා මේ හාමුදුරුවෝ ඊළඟට කළේ වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ. සම්මත විදර්ශනා භාවනා වැඩුවා. වැඩි කලක් ගියේ නැහැ. මේ චක්කුපාල හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනකොටම උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙලා ගියා. තින් බලාගෙන හිටපු හාමුදුරුවරු බලාගෙන හිටපු මෙහෙණින් වහන්සේලා උපාසක උපාසිකා පිරිස කම්පා වුණානේ. මේ හාමුදුරුවෝ මේ චක්කුපාල හාමුදුරුවෝ පැවිදුනේ නිකන් නෙමි. මහා සිටු පවුලක ඉපදිලා සිටු සම්පත් අත්තර දාලා මේ පැවිදි වුණා. පැවිදි වෙලා උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. හොඳින් සම්මත විදර්ශනා භාවනා කළා. දැන් මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා අනේ ඒත් මොකද දන්නේ උන්වහන්සේගේ මේ ඇස් දැන් පේන්නේ සඳ වෙලා. මෙහෙම සියලු දෙනාම කම්පා වෙලා මේ බව බුදුරජාණන් වහන්සේට ඇවිත් කියා හිටිය සාමීනි බුදුරජාණන් වහන්සේ අන්නර සිටු පවුලෙන් මහණ වුණු චක්කුපාල හාමුදුරුවෝ මේ දැන් නම් පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් රහත් ඵලයට පත් වෙලා ඉන්නේ. ඒත් උන්වහන්සේගේ දැන් ඇස් දෙකම පේන්නේ නැති. ඔහොම බුදුරජාණන් වහන්සේට මේ සිව්වණක් පිරිස භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් උපාසක උපාසිකා පිරිසත් බොහොම කනගාටුවෙන් කියා හිටියේ. ඒ විට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චක්කුපාල හාමුදුරුවෝ සිටු පවුලක ඉපදිච්ච එකත් ඇත්ත. සිටු සම්පත් අත්තර දාලා පැවිදි වෙච්ච එකත් ඇත්ත. මේ දැන් රහත් ඵලයට පත් වෙච්ච එකත් ඇත්ත. ඔය සේරම කාරණා ඇත්ත. නමුත් කවුරුවත් දන්නේ නැහැ නේද මේ හාමුදුරුවෝ සංසාරේ කරපු බරපතල අකුසලය. තින් එවිට අන්නර සිව්වණක් පිරිස භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසිකා පිරිස බුදුරජාණන් වහන්සේට කියා හිටිය මුන්වහන්සේගේ අතීතය ඈත ආත්මය විස්තර කරන්න. එක ආත්මයක මේ චක්කුපාල හාමුදුරුවෝ මේ රහතන් වහන්සේ
වෙද මහත්තයෙක් වෙලා ඉපදිලා. මේ වෙද මහත්තයා නිකං වෙදෙක් නෙවෙයි, ඇස් වලට වෙදකම් කරන වෙද මහත්තයෙක්. එකවරක බෙහෙතක් දුන්නොත් ආයි දෙවනුව බෙහෙත් කරන්න ඕනේ නැහැ, ස්ථානීය. ඉතින් ඒ නිසා මුළු රටේම ප්‍රසිද්ධියක් දරුවා මෙන්න මේ වෙද මහත්තයා. බොහොම හොඳය. ඇස් සනීප කරනවයි, ආයි ගමන් 3-4 මිල මුදල් වියදම් වෙන කරන ඕන කරන්නේ නැtei, ඉක්මනින් ඇස් සුවපත් කරන බෙහෙත් දෙන්න දන්න හොඳ වෙද මහත්තයෙක් කියලා ඔහොම රටේම ප්‍රසිද්ධ වුණා. ඉතින් බොහෝ සෙනග ඇවිල්ලා මේ ඇස් නොපෙනෙන අය වෙද මහත්තයට තෑගි භෝග මිල මුදල් දීලා බේත්තේ තරන් යනවා. ඒ වගේම ඇසුස් සනීප වෙනවා. ඔහොම ඉන්න අතරෙදි දවසක් කාන්තාවක් ඇවිල්ලා වෙද මහත්තයට කියා හිටියා, අනේ වෙද මහත්තයා, මගේත් ඇස් දෙක පේන්නේ නැති. නමුත් මට දෙන්න මුදලක් අතේ ඇත්තෙත් නැති. තෑගි භෝග යමක් ඇත්තෙත් නැති. මගේ ඇස් දෙක සනීප කළොත් මම මේ වෙද මැදුරේ නතර වෙලා එක්ක කැම්බින් වෙනවට උදව් වෙමින් මරණකම් ඉන්නවා, නැත්නම් බේත් හදනේවට උදව් වෙනවයි, මරණකම් මේ වෙද මැදුරේ නතර වෙලා ඉන්නවයි කියලා වෙද මහත්තයාට කියා හිටියා. ඒත් වෙද මහත්තයා කියා හිටියා, එහෙමනම් මිල මුදල් ඕනත් නැහැ, තෑගි භෝග ඕනත් නැහැ කියලා බෙහෙතක් හදලා දුන්නා. මේ බෙහෙත ගිහින් ගෑ විතරයි මේ වෙද මහත්තයා දුන්නු මේ බෙහෙත අර කාන්තාවරන් ගිහිලා ගෑ විතරයි ඇස් දෙක හොඳට පේන්න ගත්ත රැස් නුපුණු කාන්තාව. ඊට පස්සේ කළේ මේ වෙද මහත්තයාට හොරෙන් හැංගිලා නිකන් හිටියා. අර කාන්තාව ඇස් පේන්න ගත්තට පස්සේ තෑගි භෝගයක්ම ගිහින් දුන්නෙත් නැහැ, මිල මුදලක් දුන්නෙත් නැහැ, වැඩපළ කළ දෙන්න පොරොන්දුනේ වට ගියෙත් නැහැ, හැංගිලාම නිකන් හිටියා. ඔහොම ඉන්න අතරේදී දවසක් මෙන්න මේ වෙද මහත්තයා ගිය කඩපොළට බඩු ගේන. මේ කාන්තාවත් එදා කඩපොළට ගිහින් ඉඳලා සෙනග මැද්දේ හමු වුණා. ඉතින් මේ කාන්තාවට හැංගෙන්න විදියකුත් නැහැ. වෙද මහත්තයම කතා කළා, ඔබතුමියගේ දැන් ඇස් සනීපද කියලා. ඉතින් වෙන මොකුත් කිව්වේ නැහැ, දොස් කියන්න ගියේ නැහැ, බනින්න ගියෙත් නැහැ, මේ මට බොරු පොරොන්දු දුන්නේ නැහැ කියලා එහෙම කිව්වෙත් නැහැ. වෙද මහත්තයා හොඳට කතා කළා. කතා කළා මේ කාන්තාව කියනවා, අනේ වෙද මහත්තයෝ තාමත් හරියට ඇස් පේනු අඩුයි, ඒකේ ආවේ නැති. ඉතින් වෙද මහත්තයා දන්නවා මේ බොරුවක් කියන්නේ, ඒකටවත් වෙද මහත්තයා මොනවද කියන්න කියන්නේ. ඉතින් එහෙමනම් වෙද මහත්තී ළඟට කිව්වා, ඔබතුමියගේ මේ වයසත් එක්ක වෙන්නේ නැතේ, ඔහොම දෙයක් වෙන්නේ නැත්තේ, පිළීම අඩු වුණේ. මේ නමුත් එන්නේ මං වෙන බෙහෙතක් හදලා දෙන්නම්. ඒ බෙහෙත කරොත් නම් හරියට අවුරුදු 10-12 කාලේ වගේ ඇස් පේන්න ගනී. ඔහොම වෙද මහත්තයා කිව්වා. ඉතින් මේ කාන්තාව ගෙදර ඇවිල්ලා කල්පනා කළා, මගේ දැන් ඇස් පේනව හොඳට, නමුත් ඊට වැඩිය හොඳයි නේද ලාභාල කාලේ වගේ පේන්න බෙහෙතක් කරගත්තොත් කියලා. දවසක්ද ගියා වෙද මහත්තයා ළඟ. එවිට වෙද මහත්තයා බෙහෙතක් හදලා දුන්නා. මෙන්න මේ බෙහෙත ගිහින් ගාන්නේ ලාභාල කාලේ වගේ ඇස් පේන ගමන්. නමුත් මේ වෙද මහත්තයා මේ බෙහෙත හැදුවේ ඇස් දෙක අන්ධ වෙන. ගිහිල්ලා ගෑවා මේ කාන්තන් ඇස් දෙකම අන්ධ වෙලා ගියා. ඔන්න ඔය අකුසලයට මනසාචේ පදුට්ටේන සිත නරක කරගෙන කරපු අකුසලයට බාස්තිවා කරෝතිවා තතෝනං දුක්ඛමං ඒති. ඒ අකුසලයේ විපාකය නිසා නරකාල් සතපාවලා දුක් විඳලා මේ අවසානයේ රහත් වෙන අවස්ථාවේදී ආත්මෙදී රහත් වෙනකොටත් ඇස් දෙක අන්ධ වෙලා ගියා. ඉතින් මේ සංසාරයේ කියන එක පින්වත්නි බොහොම බියජනක එකක්. සංසාර ගමන ලෙඩ රෝග වලින් දුක් වෙනවා තනන්නේ සංසාරෙදී අපි දැන් මේ ලෙඩට මෙහෙම බය වෙලා මේ කෑකෝ ගියාට අපි සංසාරේ මොනතරම් ආත්ම ගණනක් මහ මුහුදේ ගිලිලා ගංගාවල ගහගෙන ගිහිල්ලා මහා පස් කඳු වලට යට වෙලා ඒ වගේම සතුන්ට බිලි වෙලා කොයිතරම් අපේ ජීවිත අකාලෙම නැති වෙන්නේ නැද්ද? ඉතින් මේ මරණය ගැන ලෙඩ රෝග ගැන මේව සේරම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මතාවයන්. ඉතින් අපි මේවායින් ඈත් වෙන නම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛයන් එතර වෙන්න ඕන. ඒ දුක්ඛයන්ගෙන් එතර වෙන්න නම් මේ නිකන් දේවල් කළ බෑ. මේ ජීවිත කාලෙදී සමත විදර්ශනා භාවනා හොඳ හැටියට පුරුදු කරගෙන කරොත් තමයි
මේ සිත සකසාගෙන සංසාර ගමන සූපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ භයානක සංසාරයෙන් එතර වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ මනුස්ස ලෝකයේ කියන එකේදී තමයි මේව කරගත් යුතු වන්නේ. මේ දිව්‍ය ලෝකෙට ගියොත් එහෙම මේ වගේ පින්කම් කළා මේ සිත සකස් කරගන්න ලේසි නෑ. ඒ නිසා මේ සිත සකස් කරගත යුතු තැන තමයි මේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ උපන් අපි විසින් හොඳ හැටියට මේ ජීවිත කාලය ගත කරන ගමන් මොනතරම් දේවල් තිබුණත් මොනතරම් වැඩපළ නැති කෙනෙක් නෑ, රැකියාවල් නැති කෙනෙක් නෑ. නොයේ කරදර තමයි මනුස්සයන්ට. ඒ කොයිතරම් කරදර ආවත් අපි මේ සංසාරේ ගමන් කරන්නේ තනියෙන්. වෙන කිසිම දෙයක් පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේලා තුම්මිහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතයන් වහන්සේලා මේ මඟ කියා දෙන්නේ. නැත්තම් අපිට මේකයි මෛත්‍රී බුද්ධ ශාසනයේදී මේ දුක නැති කරන්නට පුළුවන් කියලා තමයි ඒ තාක්කල් කොයිතරම් සංසාරේ මැරෙමින් ඉපදෙන්න නොයේ දුකටපත් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කත් කෝ ඉතින් මේ සසර දුකින් ඈතර වෙන්න බැරි වෙච්ච අය කොච්චර ඉන්නවද? දැන් බලන්න දෙව්දත්තර අදටත් අපායි. ඉඳ එක වෙහෙර විඳ ධම්මන හර චින්ද බින්ද දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක් පුර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කා කියලා පුළුවන්කමක් නැහැ සසරින් ඈතර වෙන්නට. අපි මේ සංසාරෙදී ಗುಣධර්ම පුරුදු කරගෙන පාරමී ಗುಣධර්ම පුරාගෙන සමත විදර්ශනා භාවනා වඩාගත්තොත් මේ ජීවිත කාලෙදී අපට ඉච්ඡර කල් යවන්න ඕනේ නැහැ. මේ සතර සතිපට්ඨාන භාවනාව වැඩුවොත් වැඩි කල නොගිහිල්ලාම අදුම් තරමින් සෝවාන් මාර්ගඵලයටවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ ඒ නිසා ඒ විදිහේ දේවල් සමත විදර්ශනා භාවනා අපි සියල්ලම මේ ජීවිත කාලෙදී පුළුවන් තරම් දුරට සම්පූර්ණ කරගන්න ඕන. වෙන කිසිම දෙයකින් ඒ සැනසෙල්ල ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ ධර්මයේ හැරමවෙක් පියෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධම්මං විනානත්ති පිතාච මාතා. දැන් බුදුරජාණන් වහන්සේ තමයි අපේ මව්පියන්ගේ ඇති වටිනාකම මව්පියන්ට උපස්ථාන කරන්න, වැඳුම් පිදුම් කරන්න සියලු දේ ඉගෙනුවේ, කියා දුන්නේ, දේශනා කළේ. නමුත් මෙතන දේශනා කළ ධම්මං විනානත්ති පිතාච මාතා, ධර්මයේ හැරමවෙක් පියෙක් නැහැ කියලා කිව්වේ අපි මේ සංසාර ගමනේ ගමන් කරන්නේ තනියෙන්. කවුරුවත් එක්ක යන්නේ. දැන් අපි මැරිලා යනකොට අපේ දරුවෝ හිටියත් අපේ පසුපස්සේ නෑ. මිල මුදල් බැංකුව දුන්නත් ඒව රන් යන්නත් බෑ. යාන වාහන තිබුණාට ඒව රන් යන්නත්. තනියෙන් අපි මේ ධර්මයේ ප්‍රගුණ කරගත්තොත් ඒක හැම නෙමෙයි. අත් නොහැර යන සෙවණැල්ලක් වගේ සංසාරෙදී බොහෝ කලක් සැප පිණිස පවතින නිසා තමයි ධර්මයේ හැරමවෙක් පියෙක් නෑ. ඒ නිසා අපිට පිහිට වෙන දේ ඒ උතුම් සී සද්ධර්මයේ බව අපි තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන මේ ජීවිත කාලෙදී බොහෝ පින් දහම් සිද්ධ කර ගන්න ඕන. සිත සකසා ගන්නට ඕන. ගුණධර්ම පුරන්න ඕන. මොනතරම් කරදර බාධක ආවත් ඒ වයිදී සිත සකසා ගන්නට ඕන. මේ අෂ්ටලෝක ධර්මයට අපි සිල් දනාම යටත් වෙනවා. ලාභ හැමදාම ලැබෙන්නේ අලාභත් වෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අස්සසතා විපරිණාම ධම්මා. මේ ලාභ ලැබෙන එක හැමතිස්සම සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා බුදුරජාණන් අලාභ වෙනවා. ඉතින් සමහරු ලාභ වෙනුනම උදම් වෙනවා, අලාභ වුණාම කනගාටු වෙනවා. පිරිවර ඉන්නකොට සන්තෝෂ වෙනවා, පිරිවර නැතුනම දුකටපත් වෙනවා. යසායස නින්දා ලැබුණම දුකටපත් වෙනවා, ප්‍රශංසා ලැබුණම සන්තෝෂයටපත් වෙනවා. සැප ලැබුණම සන්තෝෂ වෙනවා, දුක් ලැබුණම කනගාටු වෙනවා. ඉතින් ඕවා මේ අෂ්ටලෝක ධර්මයේ ඕවා අපි සත්වයින්ට කරකැවිමින් පවතින ධර්මතාවයන්. ඉතින් ඒ නිසා ඒ බව අපි තේරුම් අරගෙන මේ ජීවිත කාලෙදී සිත සකසාගෙන බොහෝ පින් දහම් සිද්ධ කරගෙන මේ ජීවිත කාලය ගත කරන්නට සියලු දෙනාම
කටයුතු කරගන්න ඕන වෙන කිසිම දෙයක් දරුවවත් වස්තුවවත් යාන වාහනවත් කිසිම දෙයක් සසරට ගෙනියන්න බැරි නිසා මේ සිත සකසාගෙන දාන සීල භාවනාදී පින්කම් කළා මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛයන් ඊතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නට මේ උදාර ධර්ම දානමේ පින් පවතිවා මේ පින් සෑම දිනාටම ඉක්මනින්ම මේ භයානක සසර කතරින් එතර වෙන්නට පාරමී ධර්මයක් වේවා මේ පිනින් උතුම් නිවනම අවබෝධ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියත ටීවී අමාවස්ස පොදා සජීවී විකාශයේ ඒ ධර්ම දේශනාවත් සමග ජීවිතයේ අනිත්‍යතාවය මනවින් වටහා ගන්නට පුළුවන් කාල සීමාවකයි අපි මේ උතුම් දෙමොගුල සමරන්නට පණිපිටිය ශ්‍රී දෙවුරම් මහා විහාරස්ථාන පරිශ්‍රයට එක්කාසු වී සිටින්නේ. විශේෂයෙන්ම සියත ටීවී කාර්ය මණ්ඩලය මේ ස්ථානයේ සිට සජීවීව නිවසේ ඉන්න ඔබට ඒ උතුම් පිළිවෙත් මාර්ගයේ ගමන් කරන්නට අවස්ථාව ඉඩහසර ලබා දෙනවා. අද දවසේදී මේ ධර්ම දේශනාවට වගේම මේ වැඩසටහන් මාලාවට අපට දායකත්වය ලබා දුන්න පින්වත් පිරිසක් ඉන්නවා. අපි ඒ පින්වත් පිරිස මතක් කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම පුෂ්පානන්දනී මාතරාරච්චි මෞතුමිය ඇතුළු පවුලේ සියලු දෙනා, විශේෂයෙන්ම මහින්ද මාතරාරච්චි පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අද දවසේ රිවිනී මාතරාරච්චි මහත්මිය පිරිකර පිරිගැන්වීම සඳහා මේ අවස්ථාවට එක්කාසු වී සිටිනවා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මහරගම දැඩිගම සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ධර්මදාස දැඩිගම මැතිතුමන් හා එම මැතිණිය වන චන්ද්‍රාණී ප්‍රේමශීලී දැඩිගම මැතිණියට පින් පිණිස වත්මන් සභාපතිත්වයේ හුසුලන රංජන් දැඩිගම මැතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලයේ වත්මන් සමන් දැඩිගම, උදේ දැඩිගම, මනෝරී දැඩිගම හා දැඩිගම ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර ඒකකය අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ සියලු දෙනාම පුණ්‍යානුමෝදනා සහිතව අප සිහිපත් කරන අතර වාරයේ මෙවන් කාලවකවානුවක නිවසේ සිට මේවන් උතුම් දිනක ලෝතුරා තථාගතයන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පූජනය කරන්නට, Tamanගේ ඒ සසර ගමන කෙලවර කරගන්නට, උතුම් මාර්ගයකට පිළිපන්නට අප ඔබට ඉඩහසර ලබා දෙනවා. ඔබත් ජීවිතයේ අනිත්‍යතාවය අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වදාළ ආකාරයෙන්ම මනවින් වටහා ගනිමින් මේ සසර කෙලවර නිවන් මඟ අවබෝධ කරගන්නට උත්සාහ කරන්නට. අද දවසේදී දේශකයන්න් වහන්සේ අපි මතක් කරන්නට ඕනේ අමරපුර සිරිසුබන විහාර පාර්ශවයේ අනුනායක උපාධ්‍යාය ශාස්ත්‍ර විශාරද පඬිත පූජ්‍ය කතලුවේ රතනසිංහ අනුනාහිමියන් වහන්සේ අද මේ විහාරස්ථානයේ වැඩම කොට මෙවන් කාල වකවානුවක ලෝතුරා තථාගතයන් වහන්සේගේ උතුම් සම්බුදු පණිවිඩය අප වෙත ගෙන ආවා. ඉතින් ගෞරවනීය කතලුවේ රතනසිංහ අනුනාහිමියන් වහන්සේටත් අපි নমස්කාර පූර්වකව අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. උන්වහන්සේගේ මේ ආගමික ශාසනික සේවාවන් කෙලවර සසර මහා කෙලවර උතුම් නිවනින් සැනසෙන්නටත් උන්වහන්සේට මේ පින අනුමෝදන් වේවායි අප බැතිසිතින් යුතුයයි ප්‍රාර්ථනා කරන්නේ. සියත ටීවී අමාවස්ස පෝදා සජීවී විකාශයේ මේ සජීවී වැඩසටහනේ ධර්මදේශනාව නිමවට පත් කරමින් අප සූදානම් වෙනවා මින් අනතුරුව වැලිමලුව කෙටි ධර්මදේශනාවට යොමු වන්නට. ඒ අතර වාරයේ අපි මද විරාමයක් සඳහා සියත ටීවී ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා. ඔබට තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.